මැලේසියන් එයාලයින්ස් ෆ්ලයිට් 370 කියලා කියන්නේ 2014 මාර්තු 8 වෙනිදා කොලාලම්පූර් වලින් රෑ 12:35ට පිටත් වෙලා චීනයේ බීජිං වලට උදේ 6:00ට විතර ළඟා වෙන්න තිබුණු ෆ්ලයිට් එකක්. ඒත් මේ ෆ්ලයිට් 370 බීජිං වලට ළඟා වුණේ නැහැ. තාමත් අවුරුදු 6ක් ගිහිල්ලත් අපිට මේ ප්ලේන් එකට උනේ මොකක්ද කියලාවත් එහෙම නැත්නම් මේ ප්ලේන් එක දැන් කොහෙද තියෙන්නේ කියලාවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ ප්ලේන් එකේ නැතිවීමයි ඒ වගේම එහෙම උනේ ඇයි කියන එකට දෙන්න හරි උත්තරයක් නැති එකයි නිසා මෙම සිදුවීම ගුවන් ඉතිහාසයේ ප්‍රධානතම අභිරහස බවට පත් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේදී මම උත්සාහ කරන්නේ 21 වෙනි සියවසේදී තාක්ෂණික වශයෙන් සංකීර්ණ පැසෙන්ජර් ජෙට් එකක් කොහොමද අතුරුදහන් වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්න. ඔක්කොටම කලින් අපි මූලික කරුණු ටිකක් සලකලා බලමු. මේ ෆ්ලයිට් 370 කියලා කියන්නේ මැලේසියන් එයාලයින්ස් වලින් ඔපරේට් කරපු චීනය හා මැලේසියාව අතර දිනපතා ෆ්ලයි කරපු එයාක්‍රාෆ්ට් දෙකෙන් එකක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන එයාක්‍රාෆ්ට් එක මැලේසියාවේ කොලාලම්පූර් එයාපෝට් එකකින් රෑ 12:35ට පිටත් වෙලා චීනයේ බීජිං වලට උදේ 6:00ට ළඟා වෙන්න නියමිතව තිබුණා. ඒ කියන්නේ මේ ගුවන් ගමනේ මුළු පියාසර කාලය පැය 5යි විනාඩි 34ක්. ඒ වගේම ඒකට මෙයාලා යූස් කරපු එයාක්‍රාෆ්ට් එක තමයි Boeing 777 කියන එයාක්‍රාෆ්ට් එක. මේ ගමනට එයාලා පැය 7යි විනාඩි 41කට අවශ්‍ය ෆියුල් ලෝඩ් කරගෙන තියෙනවා. ඒ කියන්නේ එයාලට ඕනි වෙන ප්‍රමාණයටත් වඩා පැය 2ක් විතර අහසේ ඉන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ ඕනිම විදිහේ එමර්ජන්සි එකදී මෙයාලට මේ එයාක්‍රාෆ්ට් එක පහසුකම් තියෙන එයාපෝට් එකකට ලෑන්ඩ් කරන්න අවස්ථාව තියෙනවා කියන එක. මේ එයාක්‍රාෆ්ට් එක අවුරුදු 11ක් වයසයි. ඒ වගේම මේ දවස වෙනකම්ම කිසිම ටෙක්නිකල් ඉෂුව එකක් වාර්තා වෙලා තිබිලා නැහැ. අවුරුදු 11 කිව්වට පස්සේ ටිකක් පරණයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තට මෙහෙම නැහැ. සාමාන්‍ය පැසෙන්ජර් ජෙට් එකක් අවුරුදු 25ක් 30ක් විතර කාලයක් පැසෙන්ජර්ස්ලා ෆ්ලයි කරන හින්දා අවුරුදු 11ක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. මේ ෆ්ලයිට් එකේ සම්පූර්ණ ක්‍රූ එක 12 දෙනෙක්. එතනින් දෙන්නෙක් පයිලට්ස්ලා. ඒගොල්ලෝ හැමෝම මැලේසියන් සිටිසන්ස්ලා. මේ ෆ්ලයිට් එකේ කැප්ටන් එහෙම නැත්නම් පයිලට් ඉන් කමාන්ඩ් විදිහට වැඩ කරලා තියෙන්නේ ශාරික් අබ්දුල් ෂා කියන ගුවන් නියමුවා. අවුරුදු 53ක් වෙච්ච එයා 1981 දී මැලේසියන් එයාලයින්ස් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම පැය 18000කට වඩා වැඩි ෆ්ලයිಯಿಂග් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. මේ ෆ්ලයිට් එකේ ෆස්ට් ඔෆිසර් එහෙම නැත්නම් දෙවෙනියා ෆාරික් අබ්දුල් හමීඩ් කියලා අවුරුදු 27ක පයිලට් කෙනෙක්. 2007 දී මැලේසියන් එයාලයින්ස් එක්ක සම්බන්ධ වෙච්ච එයාට මේ දවස වෙද්දී පැය 2700ක විතර ෆ්ලයිಯಿಂග් එක්ස්පීරියන්ස් තිබිලා තියෙනවා. මේ ෆ්ලයිට් ක්‍රූ එකේ පයිලට්ස්ලා දෙන්නයි කැබින් ක්‍රූ එකේ 10 දෙනයි අරුණට පස්සේ පැසෙන්ජර්ස්ලා 227ක් එදා මේ ෆ්ලයිට් එක ඇතුළේ ඉඳලා තියෙනවා. එයාලගෙන් 153ක් චයිනීස්, 50ක් මැලේසියන්, 7ක් ඉන්දුනීසියන්, ඉතුරු 12 ඉතුරු රටවල ජාතිකයින්. මේ ෆ්ලයිට් එක චූටි වෙලාවක් ඩිලේ වෙච්ච හින්දා රෑ 12:42ට කොලාලම්පූර් එයාපෝට් එකෙන් පිටත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ ෆ්ලයිට් එකට අඩි 18000ක් ඉහළට ක්ලයිම් කරන්න මැලේසියාවේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ගෙන් අවසර ලැබෙනවා. පස්සේ කරපු ඔඩියෝ ඇනලයිසිස් වලින් මේ එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරන්න කලින් පොළවේ තියෙද්දි එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ත් එක්ක කතා කරලා තියෙන්නේ ෆස්ට් ඔෆිසර්. ඒ වගේම ටේක් ඔෆ් කරාට පස්සේ කැප්ටන් එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ත් එක්ක කතා කරලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ ෆ්ලයිට් එකේ මුල් ටික සාමාන්‍ය විදිහට මොකුත් විශේෂ දෙයක් නැතුව සිද්ධ වෙලා තියෙනවා. රෑ 1:06ට. ඒ කියන්නේ මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා විනාඩි 24කට පස්සේ මේකේ අන්තිම ඔටෝමේටඩ් පොසිෂන් රිපෝට් එක එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ට එවලා තියෙනවා. ඔටෝමේටඩ් පොසිෂන් රිපෝට් එකක් කියලා කියන්නේ එයාක්‍රාෆ්ට් එකක් ෆ්ලයි කරන විදිහ පිළිබඳ ඩීටේල්ස් තියෙන රිපෝට් එකක්. ඊට චූටි වෙලාවකට පස්සේ ඒ කියන්නේ රෑ 1:19ට එයාලා අන්තිම වතාවට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ත් එක්ක කතා කරලා තියෙනවා. මේ වෙද්දි මෙයාලා ටේක් ඔෆ් කරලා මුළු වෙලාවම විනාඩි 37යි. මේ වෙලාවේදී මැලේසියන් එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර් මේ ෆ්ලයිට් ක්‍රූ එකට උපදෙස් දීලා තියෙනවා වියට්නාමේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ව 120.9 කියන ෆ්‍රීකවන්සි එක යටතේ සම්බන්ධ කරගන්න කියලා. Malaysian 370 contact Ho Chi Minh on 120.9 good night. ඒකට කැප්ටන් ෂා Good night Malaysian 370 විදිහට පිළිතුරු දීලා තියෙනවා. මේ වෙලාව වෙද්දි මේ ෆ්ලයිට් එක ෆ්ලයි කරලා තියෙන්නේ ගල්ෆ් ඔෆ් තායිලන්ඩ් වලට උඩින්. මෙන්න මෙතන ඉඳලා තමයි මේ ෆ්ලයිට් එකේ දේවල් අමුතු වෙන්න පටන් ගන්නෙ. අන්තිමට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ත් එක්ක කතා කරලා විනාඩි 3කට පස්සේ ඒ කියන්නේ රෑ 1:21ට මේ ෆ්ලයිට් එක මැලේසියාවේ කොලාලම්පූර් ඒ වගේම වියට්නාමේ හො චි මින් සිටි රේඩාර් ස්ක්‍රීන් දෙකෙන්ම නොපෙනී යනවා. ඒකෙන් කියවෙන්නේ ෆ්ලයිට් එකේ තියෙන ඔන්බෝඩ් රේඩාර් ට්‍රාන්ස්පොන්ඩර් එක තවදුරටත් වැඩ කරන්නේ නැහැ කියන එක.
මේ වෙලාව වෙද්දි අහසේ වලාකුළු එකක් දෙකක් විතරක් තිබ්බ හින්දා මේ ඔන්බෝඩ් රේඩාර් ට්‍රාන්ස්පොන්ඩර් එක කවුරු හරි මැනුවල් ටර්න් ඕෆ් කරා වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මිලිටරි රේඩාර්ස් එයාක්‍රාෆ්ට් එක ඔන්බෝඩ් රේඩාර් ට්‍රාන්ස්පොන්ඩර් එක සිග්නල්ස් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැති හින්දා ඒවට තවදුරටත් මේ ෆ්ලයිට් එක ට්‍රැක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මොකක් හරි හේතුවක් හින්දා මේ එයාක්‍රාෆ්ට් එක දකුණු දිශාවට ටර්න් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. ඒත් එක්කම වමට ටිකක් වැඩිපුර හරවලා තවත් ටිකක් වෙලා ස්ට්‍රේට් ලයින් එක ෆ්ලයි කරලා තියෙනවා. මේ කාලය ඇතුළත ප්ලේන් එකේ ඇටිටියුඩ් එකත් අසාමාන්‍ය විදිහට වෙනස් වෙලා තියෙනවා. ඊළඟට රෑ 1:52ට මේ එයාක්‍රාෆ්ට් එක පැනෑන්ග්ස් අයිලන්ඩ් ළඟින් දකුණට හරවලා මලක්කා සමුද්‍ර සන්ධිය දිහාවට ෆ්ලයි කරලා තියෙනවා. මැලේසියාවල මිලිටරි රේඩාර් එකේ කවරේජ් එක මෙතනින් ඉවර වෙන හින්දා අන්තිම වතාවට මේ ෆ්ලයිට් 370 වල හරියටම දන්න ලොකේෂන් එක මෙතන. මේ වෙද්දි වෙලාව රෑ 2:22යි. මේ වුණත් මේ ගුවන් යානය තවමත් සැටලයිට් සමග කමියුනිකේෂන් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒත් මේ සැටලයිට්ස් එයාක්‍රාෆ්ට් එකේ කම්පියුටර් සිස්ටම් එකේ මේන්ටෙනන්ස් වැඩවලට ඩිසයින් කරලා තිබුණු සැටලයිට් මිසක් GPS data transmit කරන්න ඩිසයින් කරලා තිබෙන්නේ නැති නිසා මේ සැටලයිට් data වලින් එයාක්‍රාෆ්ට් එකේ පාත් එක හරියටම කියන්න අමාරුයි. එහෙම වුණත් ඒ සැටලයිට් වල data ඉතා සූක්ෂම විදිහට අධීක්ෂණය කරලා මේ එයාක්‍රාෆ්ට් එකේ පාත් එක යම්තාක් දුරකට සොයාගන්න මේ ඉන්වෙස්ටිගේෂන් ටීම්ස් වලට පුළුවන් වෙලා තියෙනවා. මේ එයාක්‍රාෆ්ට් එක රේඩාර් ස්ක්‍රීන් වලින් නැති වෙලා ගියා පස්සේ රෑ 2:39ට විතර සැටලයිට් ෆෝන් එකකින් කෝල් එකක් තියලා තියෙනවා. ඒ කෝල් එක දිගටම රින් වුණත් කවුරුත් ආන්සර් කරලා නැහැ. ඒ වගේම ආයේ උදේ 7:24ට ඒ කියන්නේ මේ එයාක්‍රාෆ්ට් එක බීජිං වලට ළඟා වෙන්න තිබිච්ච වෙලාවට පැයකට පස්සේ තවත් සැටලයිට් කෝල් එකක් දීලා තියෙනවා. ඒකත් දිගටම රින් වුණාට කවුරුත් ආන්සර් කරලා නැහැ. ඉතින් මේ වෙලාව වෙද්දි මැලේසියන් රජය මේ එයාක්‍රාෆ්ට් එකත් එක්ක තිබිච්ච සියලු සම්බන්ධතා නැති වුණා කියලා අනවුන්ස් කරලා තියෙනවා. ඒත් එක්කම සර්ච් ඇන්ඩ් රෙස්කියු ඔපරේෂන් ඉමීඩියට්ලිම ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාව වෙද්දිත් මේ හැමෝටම නොදැනුවත්ව මේ එයාක්‍රාෆ්ට් එක පහළ ඉන්දියන් සාගරයට ඉහළින් ෆ්ලයි කරමින් තිබිලා තියෙනවා. මේ එයාක්‍රාෆ්ට් එකෙන් ලැබුණු අන්තිම ඩේටා එක රෙකෝඩ් වෙලා තියෙන්නේ උදේ 8:19ට. ඒක ලොගින් රික්වෙස්ට් එකක්. ෆ්ලයිට් කම්පියුටර් එක මේ ලොගින් රික්වෙස්ට් එක එවලා තියෙන්නේ ඉමර්සට් කියන සැටලයිට් කම්පැනි එකට. මේ වගේ ලොගින් රික්වෙස්ට් එකක් එන්න හේතු වෙන්නේ ගොඩක්ම පොඩි හේතු කිහිපයක්. සරලව කිව්වොත් පවර් හරි සොෆ්ට්වෙයාර් හරි ෆේලියර් එකක්. පැය 5මාරකට ප්ලෑන් කරපු මේ ෆ්ලයිට් එක මේ වෙලාව වෙද්දිත් පැය 7යි විනාඩි 38ක් ෆ්ලයි කරලා තියෙන හින්දා මේ රික්වෙස්ට් එකට බොහෝ විට හේතු වෙන්න ඇත්තේ ෆ්ලයිට් එකේ තෙල් ඉවර වෙලා ඇතිවෙච්ච පවර් ෆේලියර් එකක්. මේ ඉමර්සට් කම්පැනි එකට අයිති සැටලයිට් එකක් උදේ 9:15ට තවත් ස්ටේටස් රික්වෙස්ට් එකක් යවුවත් ඒකට ෆ්ලයිට් කම්පියුටර් එක රෙස්පොන්ස් කරලා නැහැ. මේ තොරතුරුත් එක්ක මේ එයාක්‍රාෆ්ට් එක උදේ 8:19ත් 9:15ත් අතර වෙලාවකදී ඉන්දියන් සාගරයේ කොහේ හරි තැනකට ක්‍රෑෂ් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒත් ඒ කොතනටද කියලා හරියටම තාම පැහැදිලි නැහැ. අන්තිමට එයාක්‍රාෆ්ට් එක එවපු ස්ටේටස් රික්වෙස්ට් එක මත පදනම් වෙලා මේ වගේ කර්ව් එකක් ආශ්‍රිතව ෆ්ලයිට් එක ක්‍රෑෂ් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ කර්ව් එක වගේම එයාක්‍රාෆ්ට් එකේ සැටලයිට් ඩේටා ඇනලයිස් කරලා මෙන්න මේ වගේ ඒරියා එකක් ඇතුලේ මේ එයාක්‍රාෆ්ට් එකේ ක්‍රෑෂ් සයිට් එක ඇති කියලා විශ්වාස කරනවා. මේ එයාක්‍රාෆ්ට් එකේ සර්ච් ඔපරේෂන් මුලින්ම පටන් අරන් තියෙන්නේ නිරිතදිග ආසියාවේ. ඒත් සැටලයිට් ඩේටා ඇනලයිස් කරාට පස්සේ මේ සර්ච් ඔපරේෂන් එක ඉන්දියන් සාගරයට යොමු වෙලා තියෙනවා. මාර්තු 28යි අප්‍රේල් 28යි අතර කාලය ඇතුළත විතරක් නැව් 19ක් ගුවන් යානා 345ක් පමණ යොදාගෙන වර්ග කිලෝමීටර මිලියන 4.6කට වඩා වැඩි ප්‍රදේශයක සර්ච් ඔපරේෂන් එක සිද්ධ කරලා තියෙනවා. මේ ප්‍රදේශය මුළු ඉන්දියාවටමත් වඩා ලොකුයි. මෙච්චර ප්‍රදේශයක් සර්ච් කරත් අවසානයේ මෙයාලට මොකුත්ම හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මීට අමතරව සෝනා සර්ච් එකක් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවට කිලෝමීටර 1800ක් විතර බටහිර දිශාවට වෙන්න. හැබැයි ඒකෙනුත් වැදගත් දෙයක් හොයාගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් මේ එයාක්‍රාෆ්ට් එක අතුරුදහන් වෙලා අවුරුද්දක් යනකනුත් ඒකට මොකද වුනේ කියලා කාටවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. පස්සේ 2015 දී මේ ගුවන් යානයේ කොටසක් රියුනියන් දූපතෙන් හොයාගන්නේ මේ එයාක්‍රාෆ්ට් එක ක්‍රෑෂ් වෙන්න ඇති කියලා විශ්වාස කරන ස්ථානයට කිලෝමීටර 4000කටත් වඩා දුරින්. ඒක මේ එයාක්‍රාෆ්ට් එකේ වින් ෆ්ලැපරෝන් එකක්. ඒකේ තිබුණු නම්බර්ස් වලින් මේක මේ ගුවන් යානයට අයිති එකක් කියලා තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ විං ෆ්ලපරෝන් එකට වෙලා තියෙන ඩැමේජ් වල විදිහට ගොඩක් ගුවන් විශේෂඥයන් අදහස් පළ කරන්නේ මේ ගුවන් යානය ක්‍රෑෂ් වෙන වෙලාව වෙද්දි ඒක තිබිලා තියෙන්නේ ලෑන්ඩින් කන්ෆිගරේෂන් එකකින් නෙමෙයි කියලා. ඒකෙන් කියවෙන්නේ බොහෝ විට මේ ගුවන් යානය ක්‍රෑෂ් වෙලා තියෙන්නේ vertical nose dive එකකින්. අද වෙනකොටත් මේ එයාක්‍රාෆ්ට් එකේ කුඩා කොටස් කිහිපයක් ඇරුණාම වැදගත් දෙයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ සර්ච් ඔපරේෂන් එක ප්‍රධාන වශයෙන්ම කන්ඩක්ට් කරලා තියෙන්නේ චීනය, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව. මේක තමයි ලෝක ඉතිහාසයේ කරපු ලොකුම සර්ච් ඔපරේෂන් එක. ඒ වගේම මේකට ඇමරිකානු ඩොලර් මිලියන 155කට වඩා වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා. ඉන්වෙස්ටිගේෂන් ෆයිනල් රිපෝට් එකේදී සර්ච් ඒරියා එක වර්ග කිලෝමීටර් 25000ක ඒරියා එකකට නැරෝ ඩවුන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඒරියා එකේ සර්ච් ඔපරේෂන් එකක් ඕෂන් ඉන්ෆිනිටි කියන USA කම්පැනි එකෙන් පටන් අරගෙන එයාලා වර්ග කිලෝමීටර් 33000කටත් වඩා වැඩි ප්‍රදේශයක සර්ච් කරත් මොනවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ එයාක්‍රාෆ්ට් එක නැති වෙලා අවුරුදු 4ක් ගිහිල්ලත් මේකට මොකද උනේ කියන එකට හරි උත්තරයක් නැති නිසා මිනිස්සු අතර කුතුහලය සෑහෙන්න වැඩි වුණා. මේ ඇක්සිඩන්ට් එකට හේතු වෙන්න ඇති කියලා හිතන ප්‍රධාන කල්පිත කිහිපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි මේ එයාක්‍රාෆ්ට් එක පැසෙන්ජර් කෙනෙක් හයිජැක් කරන්න ඇති කියන එක. මේ ගුවන් යානේ ඒ විදිහේ සැකයක් ඇති කරගන්න පුළුවන් විදිහේ මගීන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා. මේ දෙන්න ගැන විශේෂයෙන් කරපු සොයා බැලීම් වලදී අන්තිමට හොයාගන්න පුළුවන් උනේ මේ දෙන්න ඉරානයෙන් පැන යන්න උත්සාහ කරපු සරණාගතයින් දෙන්නෙක් විතරයි කියන එක. ඊට අමතරව මේ දෙන්නගෙන් කාටවත් එයාක්‍රාෆ්ට් එකක් ෆ්ලයි කරන්න අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද නැහැ කියන එකත් ඔප්පු වෙලා තියෙනවා. ඉන්වෙස්ටිගේෂන් ටීම් අනිත් හැම පැසෙන්ජර් කෙනෙක්ගේම බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි කළත් සැකසහිත දෙයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට මතුවෙච්ච තවත් සැකයක් තමයි මේ ෆ්ලයිට් එක රිමෝට් අයිලන්ඩ් එකකට ගෙනියන්න ඇති කියන එක. පස්සේ අප්‍රිකාව පැත්තෙන් එයාක්‍රාෆ්ට් එකේ පාර්ට්ස් හම්බෙච්ච එකයි එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරපු පාත් එකේ එහෙම ලෑන්ඩ් කරන්න පුළුවන් විදිහේ දූපතක් නැති එකයි නිසා මේ කල්පිතයත් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ. ඊළඟට වැඩිම අවධානයක් දිනාගත්ත කල්පිතය තමයි මේක ක්‍රූ හයිජැකින් එකක් වෙන්න පුළුවන් කියන එක. මේ සම්බන්ධයෙන් කැප්ටන් ෂාට විරුද්ධව විශාල සැකයක් ඇති වුණා. FBI එකෙන් කැප්ටන් ෂාගේ පවුලේ අය සහ යාළුවෝ 160කටත් වඩා වැඩි පිරිසක් ඉන්ටර්ව් කරත් සැක කටයුතු දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම වුණත් කැප්ටන් ෂා මේක කළා නම් ඇයි එයා හැම කළේ කියන එක වගේම කවුද එයාව මොටිවේට් කළේ කියන එකත් ප්‍රශ්නයක්. මීට අමතරව FBI එක මේ ෆ්ලයිට් එකේ ක්‍රූ එකේ 12 දෙනාගේම ෆයිනෑන්ෂියල් රිපෝට් විශේෂයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. ඒත් විශේෂ දෙයක් හම්බෙලා නැහැ. FBI එකෙන් කැප්ටන් ෂාගේ ගෙදර තිබිච්ච ෆ්ලයිට් සිමියුලේටර් එකේ ඔටෝ සේව් වෙච්ච ෆයිල්ස් ඇනලයිස් කරද්දී මේ ප්‍රදේශය හා සම්බන්ධ ෆයිල්ස් වගේක් හම්බෙලා තියෙනවා. ඒත් ඒවා මේ සැකය තහවුරු කරන තරම් ප්‍රබල සාක්ෂි වෙන්නේ නැහැ. මොකද ඒවා අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ කරපු ෆ්ලයිට් කිහිපයක ප්‍රතිඵල විදිහට සේව් වෙලා තිබ්බේ. මෙම අනතුරට හේතු විය හැකි තවත් කල්පිතයක් වන්නේ ගුවන් යානය තුළ ගින්නක් ඇති වූ බවයි. කැප්ටන් ෂා මුලින්ම ගුවන් යානය හැරෙව්වේ මේ වගේ ප්‍රශ්නයක් නිසා නැවතත් මැලේසියාවට එන්න වෙන්න පුළුවන්. එහෙම හිතුවොත් ඇයි එහෙනම් මැලේසියාවේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලව මේ සම්බන්ධයෙන් දැනුවත් කළේ නැත්තේ කියන එක වගේම ඇයි එහෙනම් මැලේසියාවේ ලෑන්ඩ් නොකර මැලේසියාවට උඩින් ඉන්දියන් සාගරය දිහාවට ෆ්ලයි කරේ කියන එකත් ප්‍රශ්නයක්. මේ දේවල් මෙහෙම වුණත් අන්තිම හරියේදී එයාක්‍රාෆ්ට් එක පැය 5ක් විතර ස්ට්‍රේට් ලයින් එක ෆ්ලයි කරන්න හේතුව සඩන් කැබින් ඩිප්‍රෙෂරයිසේෂන් එකක් කියලා සැක කරනවා. මීට සමාන සිදුවීමක් ෆ්ලයිට් හේලියෝස් වලින්ද වාර්තා වෙනවා. ෆ්ලයිට් හේලියෝස් වල සිද්ධ වෙච්ච සිදුවීම වගේම කැබින් ඩිප්‍රෙෂරයිසේෂන් එකක් කියන්නේ මොකක්ද කියලාත් මම පස්සේ වීඩියෝ එකක් කරන්නම්. ඒ හින්දා දැම්මම channel එක subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඒ වීඩියෝ එක මිස් නොකර බලන්න පුළුවන් වෙයි. ඇමරිකානු ගුවන් විශේෂඥයන්ගේ අදහස වුණේ මේ ටර්න් එක කොක්පිට් එක හිටපු කවුරු හරි කලින් ප්‍රෝග්‍රෑම් කරපු විදිහට ඔටෝ පයිලට් සිස්ටම් එකෙන් කරපු එකක් බවයි. ඒකෙන් අඩුම ගානේ මේ වෙලාව වෙද්දිවත් එයාක්‍රාෆ්ට් එක ඇතුලේ මිනිස්සු ජීවත් වෙලා හිටියා කියලා සාක්ෂියක් තියෙනවා. මීට අමතරව යෝජනා වෙච්ච තවත් අදහස් කිහිපයක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒවා එච්චර වටින්නේ නැති වුණත් නිකන් දැනගන්න මම කියන්නම්. එකක් තමයි මේ එයාක්‍රාෆ්ට් එක බ්ලැක් හෝල් එකකට ඇදිලා ගියා කියන එක. තවත් එකක් තමයි ඒලියන්ස්ලා ටීම් එකක් ඇවිල්ලා එයාක්‍රාෆ්ට් එක හයිජැක් කළා කියන එක. තව එකක් තමයි පොළොවේ හිටපු කවුරු හරි ප්ලේන් එක හැක් කරලා ඒකේ පාලනය තමන් අතර ගත්තා කියන එක. මෙම කල්පිතේ ගුවන් යානය නිෂ්පාදනය කරන බෝයින් සමගම තරයේම ප්‍රතික්ෂේප කරනවා.
එයාලා කියන්නේ මේ එයාක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් කරන කම්පියුටර් සිස්ටම් එක අනෙත් කම්පියුටර් සිස්ටම් එක්ක කිසිම විදිහකින් සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැහැ කියලා. මේ එයාක්‍රාෆ්ට් එකට ඇත්තටම වෙච්ච දේ දැනගන්න ආට ලොකු උවමනාවක් ඇති. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකො මේ එයාක්‍රාෆ්ට් එක ඇතුලේ හිටපු මිනිස්සුන්ගේ යාළුවන්ට පවුල්වල අයට මොන වගේ නම් දෙයක් දැනෙන්න ඇතිද කියලා. ඔයාට හිතෙන විදිහට මේ ප්ලේන් එකට මොකක්ද වෙන්නේ නැත්තේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැනත් කතා කරමු. සමහර විට මේ ලෝකේ ඉන්න කවුරුම හරි කෙනෙක් මේ එයාක්‍රාෆ්ට් එකට ඇත්තටම උනේ මොකක්ද කියලා කියන්න දන්නව ඇති. ඒත් ඒ විදිහම සම්භාවිතාවක් තියෙනවා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් මේ එයාක්‍රාෆ්ට් එකට මොකක් වුණාද කියලා දන්නේ නැති වෙන්නත්. ඉතින් කොහොම වුණත් අද වෙනකොට මේ ෆ්ලයිට් 370 වලට දෙන්න හරි උත්තරයක් අපි ගාව නැහැ. ඔයා මේ වීඩියෝ එක මෙච්චර දුර බැලුවා නම් ඒකෙන් කියවෙන්නේ ඔයා මේ වගේ කන්ටෙන්ට් වලට කැමතියි කියන එක. ඉතින් ඔයා වගේම මේ වගේ කන්ටෙන්ට් වලට කැමති ඔයාගේ යාළුවෙක්ටත් මේක ෂෙයා කරන්න. එයාත් ගොඩක් කැමති වෙයි. ඉතින් ඉස්සරහ වීඩියෝස් උත් බලන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.